අයිබෝවන් දුවේ පුතේ අද මම අධ්‍යයන ප්‍රතිසාතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ කෘෂි හා ආහාර තාක්ෂණය කියන විෂය යටතේ එන මානව පෝෂණය කියන පාඩම තමයි ඔබ වෙනුවෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. දුවේ පුතේ මෙන්න මේ මානව පෝෂණය කරන්නට අපි දන්නා මූලද්‍රව්‍ය 25ක් විතර සංකලනය වෙනවා. අපි දන්නා මූලද්‍රව්‍ය 25ක් විතර සංකලනය වෙනවා. උදාහරණ ගත්තොත් කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් මෙන්න මේ කියන මූලද්‍රව්‍ය තමයි ප්‍රධාන වෙන්නේ. මීට අමතරව කැල්සියම්, සෝඩියම්, පොටෑසියම්, සල්ෆර්, ෆොස්ෆරස් හා මැග්නීසියමුත් සැලකිය යුතු ප්‍රමාණයකින් මේකට එකතු වෙනවා. මෙන්න මේ කියන මූලද්‍රව්‍යයන් ලබා දීම සඳහා කටයුතු කිරීම තමයි අපි පෝෂණය කියලා කියන්නේ. එතකොට මේවා ලබා දීමෙන් එදිනදා කටයුතු වලට ශක්තිය ලබා ගැනීමට, ගෙවී යන කොටස් අලුත් වැඩියා කිරීමට, නැවත යථා තත්ත්වයටපත් කර ගැනීමට අවශ්‍ය මෙන්න මේ මූලද්‍රව්‍ය ආහාර වශයෙන් සැපයීම තමයි අපි පෝෂණය කරනවා කියලා කියන්නේ. මානව පෝෂණයෙන් අදහස් කරන්නේ මේ කියන මූලද්‍රව්‍ය 25 අඩු වැඩි වශයෙන් ආහාර මගින් මිනිසාට ලබා දීම තමයි දුවේ පුතේ මානව පෝෂණය කියන එකෙන් අපි අදහස් කරන්නේ. දරුවනේ මෙන්න මේ මානව පෝෂණය කියන පාඩම ඔබ ඉගෙන ගත්තහම මේක ටිකක් දිග පාඩමක්. මේ පාඩම ඔබ ඉගෙන ගත්තහම ඔබට මෙන්න මේ කියන නිපුණතාවයන් ලැබෙන්නට ඕන. ඔබ ලබා ගන්නට ඕන. පළවෙනි එක තමයි මිනිසාගේ පෝෂණයට ආහාරවල අවශ්‍යතාවය. මොකටද පෝෂණයට ආහාර? දෙවෙනි එක සමතුලිත ආහාරයක තිබිය යුතු පෝෂක සංඝටක. අපි සමතුලිත ආහාරයක් ගන්නවා නම් මේකේ තියෙන පෝෂක සංඝටක මොනවද? තුන්වෙනියට ඔබ අත්පත් කරගන්නට ඕනේ එක් එක් පෝෂක සංඝටක වලින් ශරීරයට සිදු කරන කාර්ය. එක එක පෝෂක සංඝටක ගත්තාම ඒ එක එකෙන් මොනවද අපේ ශරීරයට මානව ශරීරයට ලැබෙන්නේ? ඊළඟ පෝෂක ඌනතා නිසා හටගන්නා රෝග මොනවද? කුමන හෝ පෝෂකයක් ඌන වුණොත් මොන වගේ රෝගයක්ද අපිට හටගන්නේ? ඊළඟට අපි තව නිපුණතාවයක් ලබා ගත යුතුයි ශ්‍රී ලංකාවට වැදගත් පෝෂණ ගැටලු. ලංකාවේ බහුල ලෙස පවතින පෝෂණ ගැටලු මොනවද? ඊළඟට නිරෝගී දිවි පෙවතක් සඳහා උචිත පෝෂණ පිළිවෙත් මෙන්න මේ කියන නිපුණතා මෙන්න මේ පාඩම ඉවරුනහම දරුවනේ ඔබ අත්පත් කරගත යුතු වෙනවා. ඒ සඳහා තමයි මේ පාඩම සකස් කරලා තියෙන නිසා මගේ දුවල පුතාලා ඔබේ 11 ශ්‍රේණියේ කෘෂි ආහාර තාක්ෂණය අච්චු පොත ඔබේ පෙළ පොතත් අරගෙන මේ පාඩම ඉදිරියට ගෙන යන්න මාත් එක්ක සහභාගී වෙන්න. ඊට පස්සේ දුවේ පුතේ අපි බලමු මොනවද මේ පෝෂක සංඝටක කියන්නේ කියලා. පෝෂක සංඝටක. එතකොට අපි දැන් කියවනේ සමතුලිත ආහාර වල තියෙන පෝෂක සංඝටක මොනවද කියලා දැන ගැනීමත් නිපුණතාවයක් කියලා. මෙන්න මේ පෝෂක සංඝටක. කාබෝහයිඩ්‍රේට්ස්, ප්‍රෝටීන්, ලිපිඩ, විටමින්, khනිජ. මෙන්න මේ පහ තමයි පෝෂක සංඝටක හැටියට අපි හඳුනාගන්නේ. දරුවනේ ඒකේ පළවෙනි එකට අපි යන් කාබෝහයිඩ්‍රේට්ස්. කාබෝහයිඩ්‍රේට්ස් කියලා කියන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය තුන අඩංගු ආහාරවලට අපි කියනවා කාබෝහයිඩ්‍රේට්ස් කියලා. හරිද? කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය තුන අඩංගු ආහාරවලට කියන නම තමයි කාබෝහයිඩ්‍රේට්. අර කිව්වනේ දැන් 25ක් විතර මානව පෝෂණයට මූලද්‍රව්‍ය එකතු වෙනවයි කියලා. ඒකෙන් කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය තුන පමණක් අඩංගු වෙන ආහාරවලට කියනවා මොනවා කියලාද? කාබෝහයිඩ්‍රේට්ස් කියලා. මෙන්න මේ කාබෝහයිඩ්‍රේට්ස් ඒ වගේ ව්‍යුහය මත ඒවා හැදිලා තියෙන ආකාරය මත අපි කොටස් තුනකට බෙදනවා දුවේ පුතේ. පළවෙනි එක තමයි මොනොසැකරයිඩ්, දෙවෙනි එක තමයි ඩයිසැකරයිඩ්, තුන්වෙනි එක තමයි පොලිසැකරයිඩ්. අපි දැන් මේ තුනෙන් බලමු පළවෙනි එක මොනොසැකරයිඩ්. මේ මොනෝ කියලා කියන්නේ එකක් කියන එක. මොනෝ කියන්නේ එකක්. එතකොට මේවට අපි කියනවා සරල සීනි කියලා. මේකේ තියෙන සීනි කාණ්ඩ එකයි. ඒ හින්දා තමයි මොනෝ. සැකරයිඩ් කියන්නේ සීනි කාණ්ඩ වලට, සැකරයිඩ් කියන්නේ සීනි වලට, මොනෝ කියන්නේ එක සීනි කාණ්ඩයක් අඩංගු වෙලා තියෙන කාබෝහයිඩ්‍රේට්. ඒ මොනොසැකරයිඩ් සීනි කාණ්ඩ තියෙන එකයි. ඒවා කීපයක් තියෙනවා. ගොඩක් තියෙනවා. බලමු අපි මුල් තුනක්. ග්ලූකෝස්.
ග්ලූකෝස් කියලා කියන්නේ මේ මොනොසැකරයිඩ් වල උදාහරණයක් නිදසුණක්. පිෂ්ඨය ජීර්ණ වෙලා ලැබෙන අවසාන ඵලය. අපි මොනවා හරි කෑවහම ඒකේ තියෙනවා පිෂ්ඨය නැත්නම් කාබෝහයිඩ්‍රේට් ජීර්ණය වෙලා ගිහිල්ලා අවසානයේ ලැබෙන ඵලය තමයි අපිට ග්ලූකෝස් කියලා අපි හඳුන්වන්නේ. මේක තමයි ශ්වසනය මගින් ශක්තිය ලබා දෙන්න නැත්නම් ශ්වසනය කරලා ATP නිෂ්පාදනය කරන්නත් මේ ග්ලූකෝස් තමයි බලපාන්නේ. ඒ වගේම ස්වභාවිකව තියෙන සුලභම සීනි කාණ්ඩය තමයි ග්ලූකෝස්. ස්වභාවිකව ඇති සුලභම සීනි කාණ්ඩය තමයි ග්ලූකෝස් කියලා කියන්නේ. ඔබට මේවා අමුතු වෙන්නේ නැහැ. දැන් අපි ඔය ස්පාසලේ ක්‍රීඩා තරගයකට ගියාම ශක්තිය අවශ්‍යතාවයේ ශනිකව ශක්තිය ලබා ගන්න අපි මොකද කරන්නේ? දුවන ක්‍රීඩකයන්ට දෙන්නේ මොනවද? ග්ලූකෝස්. ඒතර ග්ලූකෝස් ඉක්මනින්ම උරාගෙන ඉක්මනින්ම ශක්තිය ලබා දෙනවා. එන ශක්තිය ලබා දෙන ආහාර කාණ්ඩයක් තමයි මේ මොනොසැකරයිඩ් කියලා. කියන්නේ ඒකේ පළවෙනි නිදසුන තමයි ග්ලූකෝස් කියලා අපි කියන්නේ. දෙවෙනි එක ෆ්‍රක්ටෝස්. එතකොට ෆ්‍රක්ටෝස් නැත්නම් ෆ්‍රුක්ටෝස් කියන එක පළතුරු වල තියෙන සීනි වර්ගය. පළතුරු වල තියෙන සීනි. ඊටාම හොඳට ජලයේ දිය වෙන පළතුරු වල අඩංගු සීනි තමයි ෆ්‍රුක්ටෝස් කියලා කියන්නේ. පැණි රස ගොඩාක් වැඩි. එළවලු වල පළතුරු වල මී පැණි වල ගොඩාක් තියෙන මෙන්න මේ ෆ්‍රක්ටෝස් කියන සීනි වර්ගය. තවත් නිදසුනක් දෙනවා ගැලැක්ටෝස්. කිරි ආහාර දැන් අපි එළ කිරි මී කිරි මේ මොනවා හරි යෝගට් චීස් බටර් ආදී වූ කිරි ආහාරයට ගැනීමෙන් ලබා ගන්නේ ජීර්ණ වෙලා ලැබෙන සීනි තමයි මේ ගැලැක්ටෝස් කියලා කියන්නේ. ගැලැක්ටෝස් කියන්නේ කිරි ආහාර ජීර්ණයෙන් ලැබෙන සීනි වර්ගය. එතකොට මේ කතා කළේ මොනොසැකරයිඩ් නිදසුන් තුනක් කතා කරා ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස්, ගැලැක්ටෝස් කියලා. ඊළඟට එනවා අපි ඩයිසැකරයිඩ් වලට. ඩයි කියන්නේ දෙකක්. සැකරයිඩ් කියන්නේ එතකොට සීනි, ඩයිසැකරයිඩ් කියලා කියන්නේ සීනි කාණ්ඩ දෙකක් එකතු වෙලා තමයි මෙයා හැදිලා තියෙන්නේ. මොනොසැකරයිඩ් දෙකක් එකතු වෙලා තමයි මෙයා හැදිලා තියෙන්නේ. මේකට තියෙනවා නිදසුන් ටිකක් බලන්න මෝල්ටෝස්. මෝල්ටෝස්. ග්ලූකෝස් අණු දෙකක් එකතු වෙලා තමයි මෙයා හැදෙන්නේ. ග්ලූකෝස් අණු දෙකක් එකතු වෙලා මෙයා හැදෙන්නේ. ප්‍රරෝහණය වන බීජවල ගොඩක් මේක තියෙනවා. මෝල්ටෝස් කියන සීනි වර්ගය මේ ඩයිසැකරයිඩ් එක ප්‍රරෝහණය වන බීජවල නැත්තම් පැලවේගෙන යන බීජවල තියෙනවා මෙන්න මේ මෝල්ටෝස් කියන සීනි වර්ගය. ඊළඟ නිදසුන තමයි දුවේ පුතේ සුක්‍රෝස්. සුක්‍රෝස් කියලා කියන්නේ ඔබමා තේ බොන්න ගන්න අපි කෑමට ගන්න සීනි වර්ගය සුක්‍රෝස්. ඔය උක් වලින් බීට් වලින් නිස්සාරණය කරලා ගන්න සීනි වර්ගය තමයි සුක්‍රෝස් කියලා කියන්නේ. ග්ලූකෝස් අණු දෙකක් එකතු වෙලා තමයි මේක හැදිලා තියෙන්නේ. උක් වල තියෙනවා බීට් වල තියෙනවා. දැන් උක් ගහෙන් උක් ගන්නවා අපි බීට් සීනි කියලා බීට් ගහෙන් උත් ගන්නවා. බීට් සීනි හදන්න වෙනම බීට් වර්ගයක් හිටවනවා. මේකෙන් තමයි මේක නිස්සාරණය කරලා ගන්න. ඊළඟට ලැක්ටෝස්. ලැක්ටෝස් හැදෙන්නේ ග්ලූකෝස් හා ගැලැක්ටෝස් කියන දෙක එකතු වෙලා. ග්ලූකෝස් කියන සීනි වර්ගයයි මොනොසැකරයිඩයයි ගැලැක්ටෝස් එකතු වෙලා තමයි ගැලැක්ටෝස් කියන මොනොසැකරයිඩ් එකතු වෙලා තමයි ලැක්ටෝස් හැදෙන්නේ. මේකට අපි කියන්නේ කිරි සීනි කියලා. කිරි වල තමයි මෙයා තියෙන්නේ. කිසිම ශාකයක ලැක්ටෝස් නැහැ. කිසිම ශාකයක ලැක්ටෝස් නැහැ. කිරි වල තමයි අඩංගු වෙන්නේ. ඔන්න එතකොට බලන්න මෙතනින් ඕනනම් අපිට කෙටි ප්‍රශ්නයක් හදන්න පුළුවන් විභාගෙදී. මොනවද? පහත දැක්වෙන සීනි වර්ග වලින් ශාකවල අඩංගු නොවන්නේ මතක තියාගන්න ලැක්ටෝස් කියන්නේ කිරි සීනි. කිරි වල තමයි තියෙන්නේ. ඔන්න ඊළඟ තුන්වෙනි එකට එනවා පොලිසැකරයිඩ්. කාබෝහයිඩ්‍රේට් වල තුන්වෙනි කාණ්ඩය පොලිසැකරයිඩ්. පොලි කියන්නේ ගොඩක් කියන එක. සීනි කාණ්ඩ ගොඩක් එකතු වෙලා හැදෙන එක තමයි පොලිසැකරයිඩ් කියලා කියන්නේ. මොනොසැකරයිඩ් රාශියක් එකතු වී සෑදී ඇත. මොනොසැකරයිඩ් රාශියක් එකතු වෙලා මේක හැදෙන්නේ. මෙන්න මේකට නිදසුන් ටිකක් තියෙනවා බලන්න පිෂ්ඨය. පිටි කියලා අපි කියන්නේ පිෂ්ඨය. ග්ලූකෝස් අණු විශාල ගණනක් එකතු වෙලා හැදිලා තියෙන්නේ මේක. ග්ලූකෝස් අණු විශාල ගණනක් එකතු වෙලා දැන් ප්‍රභා සංශ්ලේෂණ ප්‍රතික්‍රියාවේදී අපිට ලැබෙන්නේ මෙන්න මේ පිෂ්ඨය තමයි අවසාන වශයෙන්. ප්‍රභා සංශ්ලේෂණය මගින් නිපදවන. ජලයත් අරගෙන පසෙන් ජලය අරගෙන වායු ගෝලයෙන් කාබන් ඩයොක්සයිඩ් අරගෙන සූර්යාලෝකයේ තිබියදී හරිත අප්‍රද තුල ආහාර නිෂ්පාදනය කරනවා. මෙන්න මේ ආහාරය තමයි පිෂ්ඨය කියලා කියන්නේ. එතකොට ඔබට මතක ඇති අපි පිෂ්ඨ පරීක්ෂාව කරනවා ග්ලූකෝස් හැදුනද කියලා නැත්නම් පිටි හැදුනද කියලා බලන්න නැත්නම් ප්‍රභා සංශ්ලේෂණයේදී. ඒකට පිෂ්ඨය ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රධාන ඵලයක් තමයි පිෂ්ඨය. ඊළඟට සෙලියුලෝස්. සෙලියුලෝස් ශාක තුල පමණක් තියෙන ශාක සෛල බිත්තියේ තමයි මෙයා තියෙන්නේ. ශාක සෛල බිත්තිය හැදිලා තියෙන්නේ සෙලියුලෝස් වලින්. සෙලියුලෝස් සෛල බිත්තිය තමයි ශාක වලට තියෙන්නේ. සෙලියුලෝස් කියන්නේ මොනොසැකරයිඩ් රාශියක් එකතු වෙලා හැදිලා තියෙන පොලිසැකරයිඩ්. ඊළඟට ග්ලයිකෝජන්. කාබෝහයිඩ්‍රේට් සත්ව සෛලවල තැම්පත් වෙන්නේ ග්ලයිකෝජන් හැටියට.
ග්ලයිකෝජන් හැටියට තමයි සත්ව සෛල වල කාබෝහයිඩ්‍රේට් තැන්පත් වෙන්නේ විශේෂයෙන් අක්මාවේ. අක්මාවේ දැන් අපිට හදිසි අවශ්‍යතාවකදී අවශ්‍ය පෝෂණය නැත්නම් ශක්තිය ලබා ගන්න පිෂ්ඨයේ ග්ලයිකෝජන් හැටියට තමයි අපේ අක්මාවේ තැන්පත් වෙලා තියෙන්නේ. ඊළඟට අපි යනවා පුතේ මෙන්න බලන්න අපිට මේ රූපරාම දෙකක් දීලා තියෙනවා කාබෝහයිඩ්‍රේට්ස් අඩංගු ආහාර. නැත්තම් මේ පිෂ්ඨ සහිත ආහාර අපි ඕන තරම් දන්නවනේ. මෙතන තියෙන පාන් අපි කවදද දන්න පාන් තියෙන ඊට පස්සේ පැස්ටා වර්ග ඊළඟට පාන් බත් අල බතල මේ නවීන මේ අග එකතු කළ ආහාර මේ ඔක්කොගෙම තියෙන පිටි නැත්තම් කාබෝහයිඩ්‍රේට් නැත්තම් පිෂ්ඨ අඩංගු ආහාර. අපි කන ආහාර වලින් වැඩි ප්‍රමාණයක් මෙසේ පිටි අඩංගු ආහාර තමයි තියෙන්නේ. මෙන්න කෙන නිදසුනක් හැටියට මේ රූපරාම දෙකක් ඔබට පෙන්නලා තියෙන්නේ. ඉතින් දුවේ පුතේ මොකද්ද මේ කාබෝහයිඩ්‍රේට් ඇයි මිනිස්සුන්ට වැදගත් වෙන්නේ? මානවයාට කුමක් සඳහාද කාබෝහයිඩ්‍රේට්ස් වැදගත් වෙන්නේ? පළවෙනි එක ශක්තිය නිපදවන්න. මොකද මා මේ කතා කරන්නේ ඔබ ඔය ඇහුම්කන් දීගෙන බලාගෙන ඉන්නෙත් ඇවිදින්නෙත් ක්‍රීඩා කරන්නෙත් ඉගෙන ගන්න මේ හැම එකටම ශක්තිය ඕන. මේ ශක්තිය ලැබෙන්නේ ආහාරවලින්, පෝෂණයෙන්. ඒකෙදි වැඩිම ඉස්සෙල්ලාම ශක්තිය ලැබෙන්නේ මෙන්න මේ කාබෝහයිඩ්‍රේට්ස් කියන පෝෂකයෙන්. ඒතර කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් එකක් සෛලීය ශ්වසනය වෙලා දහනය වෙලා ශක්තිය කිලෝ කැලරි 4ක් නිපදවනවා. කාබෝහයිඩ්‍රේට්ස් එක ග්‍රෑම් එකක් දහනය වෙලා නැත්තම් සෛලීය ශ්වසනයට ලක් වෙලා ශක්තිය කිලෝ කැලරි 4ක් නිපදවනවා. ඊළඟට සත්ව ශරීරයේ සංචිත ආහාරයක් ලෙස. සත්ව ශරීරයේ සංචිත වෙන්නේ මෙන්න මේ කාබෝහයිඩ්‍රේට්ස්. ඔය අපි මහත් වෙනවා කියලා කියන්නේ බොහෝ විට අපේ සමට යටින් මෙන්න මේ කාබෝහයිඩ්‍රේට් සංචිත හැදිලා. සංචිත මේද ලෙස තැන්පත් වෙලා තමයි බොහෝ විට අපි අපේ මේ ඔබේසිටි එක නැත්තම් මහත් වෙන්න බලපාන. ඊළඟට නියුක්ලියික් අම්ලයේ සංඝටකයක් ලෙස. ඒ කියන්නේ DNA වල එක සංඝටකයක් ලෙසත් මෙන්න මේක නියුක්ලියික් අම්ල වල සංඝටකයක් ලෙසත් කාබෝහයිඩ්‍රේට්ස් ක්‍රියාත්මක වෙනවා. ඔන්න දැන් අපි කතා කරලා මෙතනින් ඉවර කළේ මොනවද? කාබෝහයිඩ්‍රේට්ස් කියන පෝෂකය. ඒක කොටස් තුනකට බෙදුවා මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ් කියලා. ඒ වගේ නිදසුනුත් අපි මේ වෙනකොට බහා කතා කළා. ඉතින් දුවේ පුතේ ඊළඟට සමතුලිත ආහාර වේලක තියෙන්න ඕන දෙවනි පෝෂකය මොකද්ද? ප්‍රෝටීන. ප්‍රෝටීන ගත්තාම ප්‍රෝටීන හැදිලා තියෙන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් සහ නයිට්‍රජන් කියන මූලද්‍රව්‍ය වලින්. මේ තමයි බේසික්ම. නැත්තම් මූලිකවම. හැබැයි පුතේ ඌට අමතරව තියෙනවා ෆොස්ෆරස් හා සල්පත් සමහර ප්‍රෝටීන් වල තියෙන සමහර ඇමයිනෝ අම්ල වලින් තමයි ප්‍රෝටීන් හැදිලා තියෙන්නේ. සමහර ඇමයිනෝ අම්ල වල ෆොස්ෆරස් හා සල්පත් අඩංගු වෙලා තියෙනවා. එතකොට කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් කියන මූලද්‍රව්‍ය හතර අනිවාර්යෙන් තියෙනවා. ඇතැම් ප්‍රෝටීන් සඳහා ෆොස්ෆරස් හා සල්පත් තියෙනවා. ඒක මෙතනදී නැති වුණාට මතක තියාගන්න ෆොස්ෆරස් හා සල්පත් තියෙනවා. නමුත් මූලික වශයෙන් තියෙන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් හා නයිට්‍රජන් වලින් තමයි මෙයා හැදිලා තියෙන්නේ. මතකනේ කාබෝහයිඩ්‍රේට් හැදුනේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් වලින්. මෙතන තව මූලද්‍රව්‍යයක් මූලික වශයෙන් වැඩි වෙලා තියෙනවා. මේ දැනුම් මේකක ඇමයිනෝ අම්ල. මම කිව්වේ ඇමයිනෝ අම්ල රාශියක් එකතු වෙලා තමයි ප්‍රෝටීන් හැදෙන්නේ. ඇමයිනෝ අම්ල එකතු වෙලා තමයි ප්‍රෝටීන් හැදිලා තියෙන්නේ. ඇමයිනෝ අම්ල 20ක් පමණ මෙසේ සංයෝජනය වෙනවා. ගොඩාක් තිබ්බට ඇමයිනෝ අම්ල 20ක් විතර මෙතනදී සංයෝජනය වෙනවා. මස්, මාළු, කිරි, බිත්තර මෙන්න මේවා ප්‍රෝටීන් අධික ආහාර. මේවා ජීර්ණයෙන් තමයි අපිට ඇමයිනෝ අම්ල ලැබෙන්නේ. මස්, මාළු, කිරි, බිත්තර විශේෂයෙන්. ඊට අමතරව ශාක ආහාර ගත්තාම කඩල, සෝයා බෝංචි, මුං, කව්පි ඒවා ඔබට පේන රනිල කුලයේ ශාක මේවායේ ඇමයිනෝ අම්ල හදා ගන්න පුළුවන් ප්‍රෝටීන තියෙනවා. මොකද මේවා කෑවහම ඒ ප්‍රෝටීන අපේ ශරීරය තුල ජීර්ණ වෙලා තමයි ඇමයිනෝ අම්ල හදාගන්නේ. මස් මාළු කිරි බිත්තර කෑවහම ඒවා අපේ ශරීරය තුල ජීර්ණ වෙලා තමයි ඇමයිනෝ අම්ල හදාගන්නේ. හොඳට මතක තියාගන්න අපිට සාමාන්‍ය මානවයෙකුට ප්‍රෝටීන් ග්‍රෑම් 65ක් විතර දිනකට ඕනේ. මේ 65න් ග්‍රෑම් 14ක් අනිවාර්යයෙන්ම සත්ව ප්‍රෝටීන් ගන්න කියලා තමයි වෛද්‍ය මතය තියෙන්නේ. සත්ව ප්‍රෝටීන් ග්‍රෑම් 14ක් ගන්න කියලා. එතකොට මස් මාළු කිරි බිත්තර කොහේ හරි සත්ව සම්භවයක් තියෙන පෝෂකයක් අපි ආහාර වේලට එකතු කරගත යුතු වෙනවා. ඇයි මේ ප්‍රෝටීන්? ඊළඟට අපිට තියෙන කතන්දරේ ප්‍රෝටීන වල වැදගත්කම මොකක්ද? බලන්නකෝ. දේහ සෛල හා පටක නිර්මාණයට ප්‍රෝටීන් වැදගත් වෙනවා. දේහ සෛල හා පටක නිර්මාණයට ප්‍රෝටීන් වැදගත් වෙනවා. දේහේ වර්ධනයට ප්‍රෝටීන් වැදගත් වෙනවා. ගෙවි ගිය පටක කොටස් අලුත් වැඩියාවට වැදගත් වෙනවා.
කටක හා සෛල අලුත් වැඩියාවට වැදගත් වෙනවා. හෝමෝන හා එන්සයිම නිෂ්පාදනයට ප්‍රෝටීන ඕන වෙනවා. දේහයේ සමායෝජනයට හා සමස්ථිතියට, ඒ කියන්නේ අපි සමායෝජන ක්‍රියාවලියට නැත්තම් ඇහෙන් දකින දේට අනුව අපේ අත්පා එහා මෙහා වුණේ නැත්තම් අපිට කවදාවත් ඇවිද ගන්නවත් බැරි වෙන. කියන්නේ දේහයේ සමායෝජනය තියෙන්න ඕන, මේ එකිනෙක අතර සම්බන්ධතාවය තියෙන්න. මේවා පවත්වා ගන්න ප්‍රෝටීන වැදගත් වෙනවා. ප්‍රතිදේහ නිෂ්පාදනයට, ලෙඩ රෝග ඇතිවීම වළක්ව ගන්න, ඒවෙන් ආරක්ෂා වෙන්න මේ ප්‍රතිදේහ මේ දවස්වල ඉතා ජනප්‍රිය වචනයක්. ප්‍රතිදේහ නිෂ්පාදනයටත් මේක ඉතා වැදගත් වෙනවා. ඊළඟට ශක්ති ප්‍රභවයක් ලෙස ප්‍රෝටීන ශක්ති ප්‍රභවයක් ලෙස ඉස්සල්ලාම කාබෝහයිඩ්‍රේට් ජීර්ණ මේ ශක්තිය නිකුත් කරන්න පටන් ගන්නවා. එයා ඉවර වුණාම ලිපිඩ වලින් ශක්තිය දෙන්න පටන් ගන්නවා. එයත් ඉවර වුණාම අවසානයේ ශක්තිය දෙන්නේ මොනවෙන්ද? ප්‍රෝටීන වලින්. ප්‍රෝටීන් දිය වෙලා ප්‍රෝටීන වලින් ශක්තිය දෙන්න පටන් ගන්නවා. ඊළඟ හිමොග්ලොබින් නිෂ්පාදනයේට. හීම් කියන්නේ ඔබ දන්නවා, හීම් කියන්නේ යකඩ, ග්ලොබියුලින් ප්‍රෝටීනය. මේ දෙන්න එකතු වෙලා හදනවා රුධිරයේ වර්ණකයක් හිමොග්ලොබින් කියලා. රුධිරය රතු පාට හේතුනේ හිමොග්ලොබින්. මෙන්න මේ හිමොග්ලොබින් හදන්නටත් ප්‍රෝටීන් අවශ්‍ය වෙනවා. මේ තමයි ප්‍රෝටීන් වල වැදගත්කම. ප්‍රෝටීන් කොයි වගේද, ප්‍රෝටීන් වල වැදගත්කම මොකක්ද කියලා මේකෙන් අපි අදහස් කරනවා. මෙන්න මේ රූපරාම බලන්න, මේකේ තියෙන ප්‍රෝටීන් අඩංගු ආහාර. මේක පැත්තක තියෙනවා මාස්, මාළු, එක සත්වමය ද්‍රව්‍යයක් තියෙනවා. ඊළඟට කව්පි, කජු, දඹල, රට කජු, මේ වගේ මෙන්න මේ දෙකෙම මේ ශාක ප්‍රෝටීන් සහ සත්ව ප්‍රෝටීන් දෙකම අඩංගු ආහාර තමයි මෙතන මේ රූපරාම පෙන්වන්නේ. මේ දෙකම ඇත්තටම සමතුලිත ආහාර වේලකට අපි ගත යුතු වෙනවා මේ වර්ග දෙකෙන් ප්‍රෝටීන් අඩංගු ආහාර. තුන්වෙනි සමතුලිත ආහාර වේලක තිබෙන තුන්වෙනි පෝෂකය තමයි ලිපිඩ. ලිපිඩත් කාබෝහයිඩ්‍රේට්ස් වගේමයි කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් කියන මූල ද්‍රව්‍ය වලින් තමයි දරුවනේ හැදිලා තියෙන්නේ. මීට අමතරව නයිට්‍රජන් තිබ්බේ ප්‍රෝටීන් වලට. මෙයාගේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් කියන වලින් තමයි හැදිලා තියෙන්නේ. එතකොට මේකේ H2O නැත්නම් හයිඩ්‍රජන් වලට ඔක්සිජන් දක්වන අනුපාතය 2ට 1ට වඩා වැඩි අගයක් ගන්නවා. කියන්නේ හයිඩ්‍රජන් 2ට ඔක්සිජන් 1ට එනවට වඩා වැඩි අගයක් ගන්නවා ලිපිඩ වල. කාම උෂ්ණත්වයේදී ද්‍රව ලෙස තියෙන ලිපිඩ වලට අපි කියනවා තෙල් කියලා. කියන්නේ පොල් තෙල්. පොල් තෙල් කියන්නේ මොකද්ද? ඒ කාමර අවස්ථාවේ ද්‍රව වශයෙන් තියෙන ලිපිඩයක්. පොල් තෙල්. තෙල් කියන්නේ කාමර උෂ්ණත්වයේදී ද්‍රවයක් තියෙනවා නම් තෙල්, කාමර උෂ්ණත්වයේදී ඝනයක් ලෙස තියෙනවා නම් මේද. ලිපිඩේ කාමර උෂ්ණත්වයේ ද්‍රවයක් ලෙස තියෙනවා නම් තෙල් කියනවා. ලිපිඩේ කාමර උෂ්ණත්වයේ ඝනයක් ලෙස තියෙනවා නම් මේද කියනවා. දැන් ඌරගේ එහෙම තෙල් කාමර උෂ්ණත්වයේදී ඝනයක් ලෙස තියෙනවා. ඒවට කියනවා මේද කියලා. ඌරු තෙල් මේදයක්. හැබැයි පොල් තෙල් කාමර උෂ්ණත්වයේදී තියෙන්නේ ද්‍රවයක් ලෙස. එහෙනම් අපි ඒකට තෙල් කියලා කියනවා. ජලයේදී වෙන්නේ නැහැ ලිපිඩ. කීයටවත් ලිපිඩ ජලයේදී වෙන්නේ නැහැ. රටකජු, මාගරින්, පොල්, තල ආදී ලිපිඩ බහුලයි. ශාකමය සම්භාවයක් තියෙන ආහාර ගත්තාම රටකජු වල, මාගරින් වල, පොල් වල, තල වල, සෝයා බෝංචි වල, කටු පොල් වල මේවා බහුලව තියෙනවා. ලිපිඩ ජීර්ණයේ අවසාන ඵලය තමයි මේද අම්ල හා ග්ලිසරෝල් ලිපිඩ අපේ ආහාර මාර්ග පද්ධතියට ඇතුල් වෙලා ජීර්ණයේ අවසාන ඵලය තමයි මේද අම්ල හා ග්ලිසරෝල් කියලා. කියන්නේ ලිපිඩ වල සාමාන්‍ය තොරතුරු තමයි මේ විතර කතා කරන්නේ. ලිපිඩ කියන්නේ CHO නැත්නම් කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් හැදිලා තියෙනවා. ඒ වගේම H2O දරන අනුපාතය 2කට 1ට වඩා වැඩි. කාමර උෂ්ණත්වයේදී ද්‍රව නම් තෙල්, ඝන නම් කාමර උෂ්ණත්වයේදී ඝන ලෙස තියෙනවා නම් මේද. ජලයේදී වෙන්නේ නැහැ. රටකජු, මාගරින්, පොල්, තල ආදී භෝගවල මේ තෙල් තියෙනවා. ලිපිඩ ජීර්ණයේ අවසාන ඵලය මේද අම්ල හා ග්ලිසරෝල්. right. ඉතින් දුවේ පුතේ එහෙනම් මේ ලිපිඩයි වැදගත්. බලන්නකෝ. ශක්ති ප්‍රභාවයක් ලෙස. ඉස්සල්ලාම කිව්වනේ. ඉස්සල්ලාම ශක්තිය පිට කරන්නේ කාබෝහයිඩ්‍රේට්. දැන් හදිසිය අපිට අසනීප වෙලා අපි එක තැනක ඉන්න වුණොත් ආහාර ගැනීමටත් අපිට අපහසු වුණොත් ඉස්සල්ලාම ඇඟේ තියෙන අර ග්ලයිකෝජන් වශයෙන් තැම්පත් වෙලා තියෙන පිස්ටේ ටික වියදම් කර අපිට ශක්තිය ලබා දෙනවා. ඒක පිච්චි උෂ්ණය කර ශක්තිය ලබා දෙනවා. ඒවා ඉවර වුණාම දෙවෙනිට එන්නේ ලිපිඩ වලට. ලිපිඩ ඊට පස්සේ ලිපිඩ වියෝජනය වෙවි, ලිපිඩ් ලයිසිස් වෙවි අපට ශක්තිය ලබා දෙනවා. ලිපිඩත් ඉවර වුණාම තමයි ප්‍රෝටීන් වලට යන්නේ. ප්‍රෝටීන් දිය වෙවි ප්‍රෝටීන් වලින් ශක්තිය ලබා දෙනවා. එහෙම තමයි ප්‍රෝටීන් උත් ඉවර වුණාම තමයි අපිට මැරෙන්නට බොහෝ විට සිද්ධ වෙන්නේ වෙන කරදරයක් නොවුණු. එතකොට තුන්වෙනියට ශක්තිය ප්‍රභාවය ලෙස පාවිච්චි කරන්නේ, දෙවෙනියට ශක්තිය ප්‍රභාවය ලෙස පාවිච්චි කරන්නේ මෙන්න මේ ලිපිඩ්. තුන්වෙනියට ප්‍රෝටීන්.
මිනිස්සු තුළ අත්‍යවශ්‍ය සංඝටක නිෂ්පාදනයට මිනිස්සු තුළ අත්‍යවශ්‍ය සංඝටක හදන්න මේ ලිපිය වැදගත් වෙනවා. මිනිස් සිරුරේ ජල සංරක්ෂණයට වතුර වාෂ්පීකරණය වෙලා මිනිස් සිරුර විජලනය වීම වළක්වන්න පුළුවන් මෙන්න මේ ලිපිඩවල. දේහ උෂ්ණත්වය රැක ගැනීමට සිරුර වටා හැමට යටින් තියෙන මේ මේද ස්තරය මගින් ශරීරය ඇතුලේ උෂ්ණත්වය අපේ අචලතාපී බව රැක ගැනීමට මෙන්න මේ ලිපිඩ වැදගත් වෙලා තියෙනවා. අභ්‍යන්තර ඉන්ද්‍රිය වල ආරක්ෂාවට ඒ වටා බැඳිලා තියෙන හින්දා ඒ වටා පොඩි ආරක්ෂක වළල්ලක් නිර්මාණය කරගන්න මේ ලිපිඩ වැදගත් වෙනවා. හෝමෝන සංශ්ලේෂණයට අවශ්‍ය වෙනවා. විටමින් වර්ග තියෙනවා මේදේ දිය වෙන. විටමින් ජලයේ දියන කොටසක් තියෙනවා මේදේ දිය වෙන කොටසක් තියෙනවා. මේ විටමින් වර්ග තියෙනවා මේදේ දියවීම සිද්ධ කරන ඔය කඩේ කියන විටමින් එක K A D E මතක තියාගන්න හරි ලේසි. කඩේ දිය වෙන්නේ මේදේ B C දිය වෙන්නේ ජලයේ. මෙහෙම මතක තියාගත්තාම හරි ලේසි. හරි. මේ තියෙන ලිපිඩ අඩංගු ආහාර. මේ තියෙන මේ පැත්තෙන් බටර් තියෙනවා ඒවයි ලිපිඩ තියෙනවා චීස් තියෙනවා චීස් වල තියෙනවා මේ පොල් තෙල් ගැඹුරු තෙලේ බදින ආහාර මේ රෝල්ස් වගේ බදිනවා මම ගැඹුරු තෙලේ මෙන්න මේ හැම එකේම ලිපිඩ අඩංගු වෙලා තියෙනවා ඊළඟට විටමින් මේ විටමින් මේ වයිටල් ඇමීන් කියන එකෙන් තමයි මේ විටමින් කියන එක හැදිලා තියෙන්නේ විටමින් කියන්නේ අකාබනික සංයෝගයක් මිනිස් සිරුරේ ජීව රසායනික ක්‍රියාවලට විටමින් අවශ්‍ය වෙනවා. උත්ප්‍රේරකයක් හැටියට හරි විටමින් අවශ්‍ය වෙනවා. නිරෝගී දිව්‍ය පැවැත්මට විටමින් ඕන වෙනවා. KAD මම කිව්වේ කඩේ. මේවා දිය වෙන්නේ මේදේ. මේ KAD හරි ලේසි මතක තියාගන්න දුවේ පුතේ. ලේසි ක්‍රම මතක තියාගන්න එක හරි හොඳයි. කඩේ. මේ කඩේ දිය වෙන්නේ නැත්නම් KADE කියන විටමින් දිය වෙන්නේ මොකෙන්ද? මොන වගේද? මෙන්න මේ මේදේ. එතකොට BC කියන විටමින් දිය වෙන්නේ මොකේද? ජලයේ. හරිද මේ B කියන විටමින්නේ ව්‍යුත්පන්න 13ක් විතර ඇති තියෙන සංකීර්ණයක් නේද ව්‍යුත්පන්න 13ක් විතර තියෙන සංකීර්ණයක් ඒ ඔක්කොම එකතු කරලා තමයි හදලා තියෙන්නේ B-CO කියලා නේද B complex කියන එකේ CO කියන එක විතරක් අරන් B-CO ඒක තමයි දොස්තර මහත්තයා අපි බෙහෙත් ගන්න ගියාම පෙති ටික අතට දීලා කියනවා මේක අරන් ගිහින් B-CO කියලා නේද එතකොට අපිත් ගෙනල්ලා බොනවා B-CO එතකොට මේ B-CO කියලා කියන්නේ B complex කියන එක. එතකොට B ව්‍යුත්පන්න 13ක් විතර තියෙනවා. BC ජලයේ දිය වෙනවා. කඩේ මේදේ දිය වෙනවා. නිරෝගී පැවැත්මට විටමින් අවශ්‍ය වෙනවා. මෙන්න දුවේ පුතේ බලන්න මේ විටමින් තියෙන ආහාර අඩංගු රූපරා සරලව කිව්වොත් කොළ පාට එළවලු සහ පළතුරු. පළතුරු එළවලු වල අනිවාර්යයෙන්ම නැවුම් එළවලු හා පළතුරු වල විටමින් කියන එක බහුලයි. කහ පාට එළවලු පළතුරු කොළ පාට එළවලු පළතුරු මේ වගේ විටමින් කියන එක බහුලව තියෙන ආහාර තමයි එළවලු හා පළතුරු. ඉතින් ඒ හින්දා එළවලු හා පළතුරු බහුල ආහාරයට ගැනීමෙන් විටමින් ඌනතාවයක් ඇති කරගත යුතු වෙන්නේ නැහැ. ඊළඟට යනවා ඛනිජ. දැන් අපි කතා කරන කාබෝහයිඩ්‍රේට් කතා කළා, ප්‍රෝටීන් කතා කළා, ලිපිඩ කතා කළා, විටමින් කතා කළා. දැන් කතා කරන්න යන්නේ ඛනිජ. දැන් මිනිසා ආහාරයට ගන්නා කාබෝහයිඩ්‍රේට් මේද ප්‍රෝටීන් වලින් ලැබෙන කාබන් හයිඩ්‍රජන් නයිට්‍රජන් ඔක්සිජන් වලට අමතරව දැන් කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් නයිට්‍රජන් කියන කෙලින් මේ හතරම ලැබෙනවා ප්‍රෝටීන් වලින් ලැබෙන ඒවාට අමතරව ශරීරයේ රසායනික ක්‍රියා හා පටක නිර්මාණය සඳහා අවශ්‍ය මූලද්‍රව්‍ය ලබා ගන්නා පෝෂක ඛනිජ කියලා කියන්නේ සරලව කිව්වොත් මේ ප්‍රධාන ආහාර වලින් නොලැබෙන තවත් රසායනික ද්‍රව්‍ය තවත් මූල ද්‍රව්‍ය ලබා ගැනීමට ආහාරයට එකතු කරන දේවල් වලට කියනවා මොනවා කියලාද ඛනිජ කියලා. දැන් අරලා මුලින් කිව්වනේ මූලද්‍රව්‍ය 25ක් විතර එකතු වෙලා තමයි මේ මානව පෝෂණය නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. ඒකෙන් ඔය කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් නයිට්‍රජන් ලබා දෙනවා හැරුණාම ඒ ටික හැරුණාම අනිකුත් දේවල් ජෛව රසායනික ක්‍රියාවලියට අවශ්‍ය අනිකුත් දේවල් ලබා දෙන පෝෂක වලට අපි කියනවා මොකක් කියලාද දරුවනේ ඛනිජ කියලා. ඛනිජ ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි ශරීරයට වැඩි ප්‍රමාණයක් අවශ්‍ය ඛනිජ. නැත්නම් තරලව කියනවා නම් දිනකට ග්‍රෑම් 1කට වඩා අවශ්‍ය ඛනිජ වලට කියනවා මහා පෝෂක නැත්නම් මැක්‍රෝ එලිමන්ට්ස් කියලා කියනවා. කැල්සියම්, ෆොස්ෆරස්, මැග්නීසියම්, සෝඩියම් හා සල්ෆර්. කැල්සියම්, ෆොස්ෆරස්, මැග්නීසියම්, සෝඩියම් හා සල්ෆර් මේවා දිනකට ගෑමයකට වඩා ඕනේ නම් ඒවට කියනවා අපි වැඩි ප්‍රමාණයක් අවශ්‍ය ඛනිජ නැත්නම් මහා පෝෂක කියලා.
ඊළඟට ශරීරයට අඩු ප්‍රමාණයක් අවශ්‍ය කණු. ශුද්ධ පෝෂක. යකඩ, කොප, සිංක්, අයඩින්. මේවා වුණේ ග්‍රෑම් 1කට වඩා අඩු ප්‍රමාණයක්. දිනකට ඉතාම සුළු ප්‍රමාණයක් තිබ්බහම ඇති. ඒවට කියනවා ශුද්ධ පෝෂක නැත්තම් මයික්‍රෝ එලිමන්ට්ස් කියලා. අර ග්‍රෑම් එකකට වඩා ඕනෑවට කිව්වා අපි මහා පෝෂක නැත්තම් මැක්‍රෝ එලිමන්ට්ස් නැත්තම් මහා පෝෂක කියන කනිජාකාර දෙකකට ලබා දෙනවා. කැල්සියම්, ෆොස්ෆරස්, මැග්නීසියම්, සෝඩියම් හා සල්ෆර් කියන ඒවා ග්‍රෑම් 1කට වඩා දිනකට අවශ්‍යයි. එකක් හෝ ඊට වඩා අවශ්‍යයි. ඒවට කියනවා මහා පෝෂක නැත්තම් වැඩි ප්‍රමාණයක් අවශ්‍ය කනිජ කියලා. ග්‍රෑම් 1කට වඩා අඩුවෙන් අවශ්‍ය නැත්තම් කුඩා ප්‍රමාණයක් අවශ්‍ය කනිජ වලට අපි කියනවා අඩුවෙන් අවශ්‍ය කනිජ නැත්තම් ශුද්ධ පෝෂක කියලා. යකඩ, කොප, සිංක් සහ අයඩීන් ඊට අයිති වෙනවා. මෙන්න මේ වගුව යම් ප්‍රමාණයකට කුංචි හැබැයි මිනිස් සිරුර තුළ කනිජවල ක්‍රියාකාරීත්වය. මිනිසාගේ ඇඟ ඇතුලේ කනිජ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ බලන්න දුවේ පුතේ. කනිජය කැල්සියම්. කැල්සියම් කියන කනිජය මොකටද ඕන වෙන්නේ? ආ දත්ත අස්ථි වර්ධනයට ඕන වෙනවා. පේශි ක්‍රියාකාරීත්වයට ඕන වෙනවා. නැත්තම් මොකද වෙන්නේ? ඌනතාවක් ලැබුණොත් ඌනත ලක්ෂණය මොකද? දත්ත අස්ථි දුර්වල වීම, වර්ධනය බාල වීම, රිකට්සියාව නැත්තම් ඔය අඩු වුණාම අස්ථි වලට හැදෙන ලෙඩත් රිකට්සියාව කියන. මොන වගේද මේක අඩංගු වෙන්නේ? කිරිවල තියෙනවා, බිත්තරවල තියෙනවා, තද කොළ පාට එළවලු වල තියෙනවා. ඊළඟට ෆොස්ෆරස්. දත්ත අස්ථි වර්ධනයට ඊළඟට න්‍යෂ්ටිකම්ම නිපදවන්න ස්නායු හා පේශිවලට ක්‍රියාකාරීත්වයෙන් ෆොස්ෆරස් ඕන වෙනවා. නැති වුණොත් අස්ථි දුර්වල වෙනවා, අස්ථි බිඳෙනවා. අර ඔස්ටියෝපොරෝසිස් කියන තත්ත්වය. අස්ථි බිඳිලා යන්න පුළුවන්. ෆොස්ෆරස් තියෙනවා ධාන්‍ය හා මාංශ භෝගවල ෆොස්ෆරස්. ඊළඟට සෝඩියම්. ස්නායු ආවේග සම්ප්‍රේෂණයට. මොකද ස්නායුවක් තුල නියුරෝනයක් තුල ආවේගයක් සම්ප්‍රේෂණය වෙන්න මේ සෝඩියම් කියන මූලද්‍රව්‍ය ඕනේ. එන්සයිම ක්‍රියාකාරීත්වයට ඕනේ. ජීර්ණ යුෂවල නැත්නම් අපේ ශරීරයේ ආමාශය යුෂවල ජීර්ණ යුෂවල මෙන්න මේ සෝඩියම් කියන එක අඩංගු වෙනවා. අඩු වුණොත් මේ මූලත ලක්ෂණය මොකද්ද? ශ්වසන ආබාධ ඇති වෙනවා, කෙන්ඩා පෙරලෙනවා, වමනය, පාචනය, කම්පනය මෙන්න මේ ලක්ෂණ ඇති වෙන්නට පුළුවන්. සෝඩියම් පහසුවෙන්ම ලබා ගන්න පුළුවන් මස් වලින්, කිරි වලින්, විශේෂයෙන් ලුණු වලින්. ලුණු කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් නේ. ලුණු සෝඩියම් ක්ලෝරයිඩ් නිසා සෝඩියම් කාණ්ඩයෙන් නිකම්ම નિરાයාසයෙන්ම අපිට ලැබෙනවා. අපි ලුණු ආහාර ගන්න නිසා බොහෝ විට මේකේ වුණතාවය හරි අඩුවෙන් අපට දැනෙන්නේ. ඊළඟට පොටෑසියම්. හදවතේ ක්‍රියාකාරීත්වයට, හෘද වස්තුවේ ක්‍රියාකාරීත්වයට ඕන ස්නායු ආවේග සම්ප්‍රේෂණයට අවශ්‍යයි. ජීර්ණ යුෂ සහ එන්සයිම නිපදවීමට මේක ඕන වෙනවා. එතකොට හදවතේ ක්‍රියාකාරීත්වයට, ස්නායු වාග් සම්ප්‍රේෂණයට, ජීර්ණ යුෂ හැදෙන්න සහ එන්සයිම නිපදවන්නට අවශ්‍ය වෙනවා. මේ වුණොත් බැවිලාස් සම් ශරීරයකට පොටෑසියම් නැති වුණොත් පේශි දුර්වල වෙනවා, මානසික ව්‍යාකූලතා ඇති වෙනවා. ඉතින් පොටෑසියම් බහුල පළතුරු තමයි අපි ආහාර විශේෂයෙන් කෙසෙල් වගේ පළතුරු. පළතුරු ආහාර ගැනීමෙන් අපිට පොටෑසියම් ඌනතාවය අඩු කරගන්නට පුළුවන්. ඊළඟ මැග්නීසියම්. දත්ත අස්ථිවල සංඝටකයක් මැග්නීසියම් කියන්නේ. ඊළඟ පේශි හා ස්නායු ක්‍රියාකාරීත්වයටත් දත්ත අස්ථිවලටත් මැග්නීසියම් ඕන. මේක නොලැබුණොත් ඌනත ලක්ෂණ වෙන්නේ ස්නායු දුබලතා, හදවතේ වේගය වැඩි වුණත් හાર્ට් ප්‍රෙෂර් එක වැඩි වෙන්න පුළුවන්, හදවත ගැහෙනවා වැඩි වෙන්න පුළුවන්, මානසික සංකූලතා ඇති වෙන්නට පුළුවන්. මුහුදු ආහාර ගත්තාම චොකලට්, කොළ පාට එළවලු ආහාරට ගත්තාම මැග්නීසියම් ඌනතය මග අර ගන්න පුළුවන්. ඊළඟ කනිජ යකඩ. ඉස්සෙල්ලත් මම මතක් කරා හිමෝග්ලොබින් නිෂ්පාදන. හීම් කියන්නේ යකඩ, ග්ලොබියුලින් ප්‍රෝටීනයත් එක්ක එකතු වෙලා මෙයා හදා ගන්නවා රුධිර වර්ණකයක් වුණ හිමෝග්ලොබින් යකඩ ඕනේ. ඒකද යකඩ අඩු වුණාම හැදෙන රක්තහීනතාවය. එන්සයිම ක්‍රියාකාරීත්වයට ශ්වසනයට. බලන්න වුණාම රක්තහීනතාවය. රක්තහීනතාවය ඇති වෙනවා. අලස බව ඇති වෙනවා, මානසික දුර්වලතා ඇති වෙනවා. මොකද යකඩ නැති හින්දා හිමෝග්ලොබින් නැහැ, හිමෝග්ලොබින් නැති හින්දා රුධිරයේ රක්තහීනතාවය නිර්මාණය වෙනවා. මේක නැති කරගන්න පුළුවන් ආහාර මොනවද? මස්, තද කොළ පාට එළවලු හා පළතුරු වලින් පුළුවන් අපිට මෙන්න මේ යකඩ ඌනතාවය මගහැර ගන්න. ඊළඟ කනිජය බලන්න දුවේ පුතේ ක්ලෝරින්. ඊළඟ කනිජය ක්ලෝරින්. ආමාශයේ HCl නිෂ්පාදනයට ආමාශික යුෂයේ තියෙන හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. මෙන්න මේ හයිඩ්‍රොක්ලෝරික් නිෂ්පාදනයට ක්ලෝරින් ඕන වෙනවා ක්‍රියාකාරීත්වය.
ඌනතම මොනවද? පේශි ක්‍රියාකාරී දුර්වල වෙනවා. මෙයා අඩංගු ආහාරයේ ලුණු. අයත් කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ්. ක්ලෝරිනුත් ලැබෙනවා, සෝඩියමුත් ලැබෙනවා ලුණු කෑවා. ඊළඟ අයඩීන්. අයඩීන් ඍජුවම ඕනේ තයිරොයිඩ් ග්‍රන්ථි තයිරොක්සින් නිෂ්පාදනයට. තයිරොක්සින් නිෂ්පාදනය. තයිරොක්සින් අඩු වුණොත් මොකද වෙන්නේ? බුද්ධි වර්ධනය අඩාල වෙනවා. උස යාම සීමා වෙනවා. කුරු මිනිසුන් හැදෙනවා. ආහාර තමයි මෙයා අඩංගු. මුහුදු ආහාරවල තියෙනවා අයඩීන් ලුණු වල තියෙන ලුණු වලට අයඩීන් දාලා දැන් අපට එවන ලුණු වල අයඩයිඩ් සෝල්ට් කියලා ගහලා තියෙන අයඩීන් අඩංගු ලුණු. මෙන්න මේ විදිහට තමයි මේ වගුව හිමීට ඔබ මේ නැවත නැවත බලලා අපි පෙළ පොතත් නිරීක්ෂණය කළා මේක පොඩ්ඩක් හිතට ගන්න. සමහර වෙලාවට මේ හරහා අපට යම් යම් ගැටලු විභාගයේදී අහන්නට තියෙන ඉඩකඩක් තියෙනවා. ඊළඟට දුවේ පුතේ ජලය. ඊළඟට අපි කතා කරන්නේ ජලය. අපි දන්නවා මේ සාමාන්‍යයෙන් ජලය කියවලා ගත්තාම ආහාරවල තියෙන සංඝටකයක් වුණාට මේක පෝෂක සංඝටකයක් ලෙස අපි සලකන්නේ නැහැ. නමුත් මිනිස් සිරුරේ බරෙන් 70%ක් තියෙන වතුර නැත්නම් ජලය. එතකොට ප්‍රාක් ප්ලාස්මයේ ප්‍රධාන සංඝටකය ජලය. ප්‍රාක් ප්ලාස්මයේ සෛල බිත්තිය අරනහම ඊට ඇතුලේ තියෙන සියලුම කොටස් වල ප්‍රධානම සංඝටකය ජලය. ආහාර ජීර්ණයේදී පෝෂක ප්‍රවාහනයේදී ජලය වැදගත් වෙනවා. ආහාර ජීර්ණය වෙන්න වතුර ඕනේ වගේ මේ උරා ගන්න පෝෂක මොකද රුධිරයේ විශාල ප්‍රමාණයක් තියෙන ජලය. ඒ හින්දා පෝෂක ප්‍රවාහනයටත් ජලය ඕනේ වෙනවා. සිරුරේ සියලු රසායනික ක්‍රියා සිදුවන්නේ ජලීය මාර්ගයෙන්. ජලය නොමැතිව දින දෙක තුනකට වැඩි ජීවත් වෙන්න බෑ. බොහෝ විට එච්චරවත් ජීවත් වෙන්න බෑ. කෑම නොකා නම් හිටිය හැකි බොහෝ විට කෑම නැතුව සතියක් විතරමක් නිසාදර කාබෝහයිඩ්‍රේට් වලින් මේද වලින් ප්‍රෝටීන් වලින් නිදහස් වෙයි ශක්තිය ලැබෙන නිසා නොමැරී ජීවත් වෙන්න පුළුවන් ටික කාලයක්. නමුත් වතුර නැතුව ජලය නැතුව නම් දින දෙක තුනකට වඩා කොහොමවත් ජීවත් වෙන්න බෑ. සාමාන්‍ය දිනකට අවම වශයෙන් ජලය ලීටර 1ක් 5ත් අතර ප්‍රමාණයක් පානය කළ යුතු වෙනවා. සාමාන්‍යයෙන් අපි කියනවා මේ දෙකේ මධ්‍යන්නයක් හැටියට ගත්තාම ලීටර් 3ක්වත් ජලය දිනකට පානය කරන්න වෙනවා කියලා නිරෝගී දී පැවැත්මක් සඳහා. ඊට බහිස්රාවය මගින් දිනකට ජලය ලීටර් 2ක් 3ක් පිට වෙනවා. ඉතින් බහිස්රාවය මගින් දිනකට 2ක් 3ක් එළියට යනවා නම් අනිවාර්යෙන් එහා සමාන ප්‍රමාණයක්වත් අපි පානය කළ යුතු වෙනවා නිරෝගී දී පැවැත්මක් සඳහා. එහෙම නැත්නම් වෙන්නේ ඉන්කමින් වලට වඩා අවුට්ගෝයින් වැඩි වුණාම කොහෙන් ගිහින් අතර වේද කියලා අපටවත් කියන්නට බෑ. ඒ නිසා බහිස්රාවයෙන් දින ලීටර් 2-3ක් දවසකට පිට වෙනවා නම් එහා සමාන ප්‍රමාණයක්වත් අපි ජලය පානය කළ යුතු වෙනවා. නැත්නම් සිරුර තුළට ඇතුල් කරගතු වෙනවා. ඊට විජලනය කියන එක බැරි වෙලාවත් වතුර නැතිවීම අන්තරාදායකයි. අනිවාර්යෙන් මැරෙන්න පුළුවන් විජලනය වෙලා. ඒ හින්දා ශරීරයට අවශ්‍ය ජල ප්‍රමාණය ලබා දී. දැන් ඔය පාචන වගේ ලෙඩක් හැදුනහම ඒක තමයි ඔබ දැකලා ඇතිනේ ජීවනී කියන එක දෙන්නේ. පාචන වගේ හැදුනහම මල සමග ජලය තමයි පිට වෙන්නේ. ජලය පිට වෙලා අවසානයේදී මොකද වෙන්නේ? අවසානයේදී මිය යන්නත් පුළුවන්. ඒ නිසා ඒක නැති කරගන්න තමයි අපි මේ ජලය පානයට ලබා දෙන්නේ. ඉතින් දුවේ පුතේ අපි මෙතෙක් වෙලා මානව පෝෂණය ගැන තමයි කතා කළේ. මානව පෝෂණය කතා කරනකොට අපි මානව පෝෂණයේ මේ ජලය ගැන තමයි අපි අවසාන වශයෙන් කතා කළේ. අපි බලමු මේ ජලයේ ප්‍රයෝජන මොනවද කියලා. ජලයේ ප්‍රයෝජන ගත්තාම ජලයේ ප්‍රයෝජන තියෙනවා විශාල ප්‍රමාණයක්. ශරීරයේ සියලුම කායික ක්‍රියා සඳහා ජලය අනිවාර්යෙන් අවශ්‍යයි. මොකද ජලය නැතුව මං කියන්නේ ජීවත් වෙන්න බෑ කියලා. ශ්වසනයට, ශක්ති හෝමාරුට සියලුම කායික ක්‍රියාවලට ජලය අවශ්‍යයි. ඒ වගේම දුවේ පුතේ ආහාර ජීර්ණය හා ආහාර ජීර්ණය පහසු කරන්න අවශෝෂණය කරගන්න අනිවාර්යෙන් ජලය ඕනේ. ආහාර අවශෝෂණය කරන ජලය දිය වෙලා. අපද්‍රව්‍ය බැහැර කරන මාධ්‍යයක් ලෙස දැන් මූත්‍ර මාර්ගය හරහා මූත්‍රාශය හරහා මූත්‍ර වශයෙන් අපද්‍රව්‍ය බැහැර කරනවා. ඒක මල වශයෙන් අපද්‍රව්‍ය බැහැර වෙනවා. දාඩිය වශයෙන් අපද්‍රව්‍ය බැහැර වෙනවා. නේද? එතකොට මේ විවිධ ආකාරයෙන් අපද්‍රව්‍ය බැහැර කිරීමටත් ජලය තමයි උපකාර වෙන්නේ. ඒ වගේම සිසිලණය වෙන්න. මෙන්න මේ වගේ අද අපි පාඩමේදී පෝෂණීය පාඩමේ පළවෙනි කොටසේදී අපි ගොඩාක් දේ ඉගෙන ගත්තා. මොනවද අපි ඉගෙන ගත්තේ? අපි කතා කළා දරුවනේ මේකෙදී
මානව පෝෂණයේ පළවෙනි කොටසෙන් අපි කතා කළේ මෙන්න මේ නිපුණතාව ඔබට අත් වෙන්න ඕන කියලා. මේකේ මානව පෝෂණ ආහාර අවශ්‍යතාවය, තිබිය යුතු සමතුලිත ආහාර තිබිය යුතු පෝෂක සංඝටක, ඊට පස්සේ ඒ වගේ ශරීරයේ සිදුවන කාර්යයන්, මෙන්න මේ ටික තමයි අද මේ හරහා ඔබට කතා වුණේ. ඊතුරු නිපුණතාවයනුත් ඔබට අත්පත් කරගන්න පුළුවන්. මේකේ දෙවෙනි කොටස අපි නැවත කතා කළාම. ඉතින් දුවේ පුතේ අදට මම මෙතනින් නවතිනවා. ඉතින් ඒ නිසා මේ පාඩමේ ඊළඟ කොටසටත් සහභාගී වෙන්න. ඊළඟ කොටස සහභාගී වෙලා ඔබට පුළුවන් ඔබගේ මේ අදාළ නිපුණතාවයන් සම්පූර්ණ කරන විභාගයට ඉතාම සාර්ථකව මුහුණ දෙන්න. එහෙනම් දුවේ පුතේ අද පාඩමේ පළවෙනි කොටස මෙතනින් මම නතර කරනවා. එහෙනම් දරුවන්ට ආයුබෝවන්.